ආයිබෝවන් තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂය හදාරන අපොස උසස් පෙළ දරුවෝ ටික ඊටාම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා වෙනුවෙන් තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව විෂය තුල තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයට අදාළව ඒ කියන්නේ විෂය ශාස්ත්‍රයට අදාළව කිසියම් දැනුම් සම්භාරයක් ඔබ වෙත තිලින කිරීම සඳහා පාඩම් කිහිපයක් සංවිධානය කරලා තිබෙනවා. මෙන්න මේ පාඩම් වලින් පළවෙනි පාඩම තමයි. ඒ කියන්නේ මම මේ පළවෙනි පාඩම කිව්වේ තොරතුරු හා සංවේදන තාක්ෂණ විශේෂයට අදාළ දැනුම සපයන පළවෙනි පාඩම තමයි පුතේ SFT දරුවන්ට ලැබෙන 21 වෙනි පාඩම පරිගණක පද්ධතිය සහ එහි උපාංග ගැන කතා කරනවා. හොඳයි ආදරණීය දරුවනේ අද ඉඳලා ඔබට මේ පාඩම් මාලාව ඇතුලේ තොරතුරු හා සංවේදන තාක්ෂණ ශාස්ත්‍රයේ විශාල දැනුමක් එකතු කරගන්න පුළුවන්. එහෙනම් ආදරණීය දරුවනේ අපි මේ පාඩම ඇතුළට ගිහිල්ලා බලමු මොනවද අපිට මේ පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔබට අවකාශ තියෙනවා. මේ පාඩමින් මොකද්ද ඔබ ඉස්සෙල්ලාම අත්පොත් යන්නේ බලමු. පරිගණක පද්ධතිය සහ එහි උපාංග. ඒ කියන්නේ දුවේ පුතේ ඔබට පරිගණක පද්ධතියක් හඳුන්වලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඔබ සාමාන්‍යයෙන් පරිගණකයක වැඩ කරලා ඇති. ඉන්න ඔබට ගිහිල්ලා එහි න්‍යායාත්මක කොටස් පරිගණක පද්ධතියක් කියන්නේ කොයි වගේ එකක්ද? සංකල්පීය දැනුම, ඒකත් එක්ක සම්බන්ධ කරන බද්ධ කරන උපාංග මොනවද? ඒව කොහොමද ඵලදායී ලෙස අපේ කාර්යයන් සාර්ථක විතු කරගන්න පාවිච්චි කරන්නේ? මෙන්න මේ කියන කාරණයන් ටික සඳහා තමයි මේ පාඩම. එහෙනම් ආදරණීය දරුවනේ අපි මේ පාඩම ඇතුළට ගිහිල්ලා බලමු මොනවද අපිට මේ පාඩම ඇතුලේ. එහෙනම් ආදරණීය දරුවනේ අපි මේ පාඩම ඇතුළට ගිහිල්ලා බලමු මොනවද අපිට මේ පාඩම ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔබට මම මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම කොටස් දෙකකින් කරනවා. පළවෙනි කොටසේදී බලාපොරොත්තු වෙන ප්‍රශ්න 20ක් සාකච්ඡා කරන්න. අපි බලමු මේ බහුවර්ණ ප්‍රශ්න 20 සාකච්ඡා කරලා. පළවෙනි ප්‍රශ්නය. අත්ලෙහි තබාගෙන ක්‍රියා කරවිය හැකි කුඩා පරිගණකයකට උදාහරණයකි. ඔව් අත්ල තබාගෙන ක්‍රියා කරන්න පුළුවන් කුඩා පරිගණකයක්. බැලු බැල්මට ඒ ආශ්‍රිත පරිගණක කිහිපයක් මෙතන තියෙනවා. ලැප්ටොප් පරිගණකය ගත්තොත් අපට එහෙම ගෙනියන්න පුළුවන්. හැබැයි ඇත්තටම දුවේ පුතේ ලැප්ටොප් පරිගණකයේ අත්ල මත තබාගෙන පාවිච්චි කරන්න බෑ. එය සාමාන්‍යයෙන් තරමක් අත්ලට වඩා විශාල පරිගණකයක් නිසා ඒ අපි සාමාන්‍යයෙන් කියන්නේ උකුල මත තබාගෙන පාවිච්චි කරනවා කියලා. එහෙම නැත්නම් මේසයක් මත හෝ තබාගෙන පාවිච්චි කරන්න පුළුවන්. පහසුවෙන් එහෙම ගෙනියන්න පුළුවන්. නමුත් ඒ අත්ල මත තබාගත හැකි පරිගණකයක් නොවේ. එහෙනම් මේ අපේ පිළිතුර නෙවෙයි. දෙවෙනි පරිගණකය සුපිරි පරිගණකය. අපි මේවට කියන පුතේ සුපර් කම්පියුටර් කියලා. ඔබ දන්නවා කතා බහ කරා අපි පාඩම තුල සුපර් කම්පියුටර් කියන්නේ ඉතා විශාල සේවාදායක පරිගණක. ඇත්තම මේවා සර්වර්ස්. මේවා පර්සනල් කම්පියුටර්ස් වෙන්නේ නැහැ. මේවා ඉතා විශාලයි, දැවැන්තයි, ගොඩනැගිල්ලක කාමරයක් හෝ විශාල ශාලාවක් තරම් වූ විශාල වූ පරිගණකයක්. ඔබට මේ සඳහා හොඳ උදාහරණ අපි කතා කරා අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානවල අපි පාවිච්චි කරනවා පුතේ සුපිරි පරිගණක. හරි නේද? එතකොට අපිට තේරෙනවා සුපිරි පරිගණක කියන්නේ විශාල පරිගණක සුපර් කම්පියුටර්ස්. මේවා ගන්න බැහැ පුතේ අපිට අත්ලෙහි තබාගෙන ක්‍රියා කරව හැකි පරිගණක ගණයට. තුන්වෙනි පරිගණක මධ්‍ය පරිගණක. අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ මිනි කම්පියුටර්ස් කියලා. මිනි කම්පියුටර්ස් කියෝ මෙහෙම තාම පුංචි පරිගණක නෙමෙයි. අර සුපර් කම්පියුටර්ස් එක්ක සංසන්දනය කරලා හදාගත්ත නමක් තමයි මේ මිනි කම්පියුටර්ස් කියන්නේ. මේවා සාමාන්‍යයෙන් ඔබ කතා කරා ඔබ ඉගෙන ගත්ත මතක ඇති අල්මාරියක් දෙකක් තරම් විශාල වූ පරිගණක. මේවත් ඇත්තටම පාවිච්චි කරන්න පුතේ පර්සනල් කම්පියුටර්ස් විදිහට නෙමෙයි. ඔබට මතකයි මේවා පාවිච්චි කරන්නේ සර්වර්ස් එහෙම නැත්නම් සේවාදායක පරිගණක ලෙස. එහෙනම් ඔබට තේරෙනවා මේවත් අත්ල මත තබාගෙන පාවිච්චි කරන්න බෑ. හතරවෙනි පරිගණකය මහා පරිගණකය. මහා පරිගණකය අපි කියනවා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා. සුපර් කම්පියුටර්ස් මිනි කම්පියුටර්ස් වගේම පුතේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් පාවිච්චි කරන්නේ සේවාදායක පරිගණක විදිහට. ඉතා විශාල දැවැන්ත කාර්යයන් ඉටු කරන්න මේවා පාවිච්චි කරන්නේ. අපි දන්නවා යුද මෙහෙයුම් මධ්‍යස්ථාන, විශාල රසායනික කම්හල්,
අභ්‍යවකාශ මධ්‍යස්ථාන වැනි විද්‍යාත්මක පර්යේෂණ ඉතා ගැඹුරින් කළ යුතු පර්යේෂණ පවතින ස්ථානවල තමයි මෙවැනි පරිගණක පාවිච්චි කරන්නේ. ඒ නිසා මෙම පරිගණක අත්ල මත තබාගෙන භාවිත කළ හැකි පරිගණක නෙමෙයි. එහෙනම් අපට අවසාන පිළිතුරක් හම්බ වෙනවා පුතේ PDA පුද්ගල අංකිත සහකරු. මේකට අපි කියනවා පුතේ personal digital assistant. personal digital assistant PDA. මෙන්න මේ පරිගණකය තමයි පුතේ අත්ල මත තබාගෙන භාවිත කළ හැක්කේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔබ මෙයට කියනවා ටැබ් එකක් කියලා. ටැබ්ලට් පරිගණක කියන්නේත් ටැබ් එකක් කියන්නේත් මේකට මෙය තමයි අත්ල මත තබාගෙන භාවිත කළ හැකි පරිගණක වෙන්නේ. මෙන්න මේ නිසාම පුතේ මේකට කියනවා palm top කියලා. palm top PALM. මෙන්න මේ වචනයත් මතක තියාගන්න. palm top පරිගණක. පැහැදිලි නේද? අත්ලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ palm කියලා. එහෙනම් අත්ල මත තබාගෙන භාවිත කළ හැකි පරිගණක palm top පරිගණක. එහෙනම් ඔබට පළවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර පැහැදිලිව ඔබට මුණ ගැසුණා. අපි බලමු පුතේ දෙවෙනි ප්‍රශ්නයට ගිහිල්ලා දෙවෙනි ප්‍රශ්න සාකච්ඡා කරමු. දෙවෙනි ප්‍රශ්නය තියෙන්නේ පහත ඒවායින් සැකසුම් හැකියාව ඉහළම පරිගණකය තෝරන්න කියලා. පරිගණක පහක් දීලා තියෙනවා. පරිගණක වර්ගීකරණය තුලදී අපට හමු වුණා පුතේ මේ පරිගණක පහ. එතකොට ඒවා අතරින් සැකසුම් හැකියාව වැඩිම කෙනා. මධ්‍ය පරිගණකය, ශුද්‍ර පරිගණකය, සුපිරි පරිගණකය, ටැබ්ලට් පරිගණකය, මහා පරිගණකය. අපි අඳුරගනිමු මධ්‍ය පරිගණකය. අපි මෙයාට කියන පුතේ මිනි කම්පියුටර් කියලා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්. ශුද්‍ර පරිගණකයට අපි කියන පුතේ මයික්‍රෝ කම්පියුටර් කියලා. සුපිරි පරිගණකය සුපර් කම්පියුටර්. ටැබ්ලට් පරිගණකය අපි ටැබ්ලට් කියනවා, කෙටියෙන් කියනවා ටැබ් කියලා. මහා පරිගණකය අපි ගන්න පුතේ මේන් ෆ්‍රේම් කම්පියුටර් කියලා. මේන් ෆ්‍රේම්. හොඳයි. මේ අනුව පුතේ මම එකින් එක කෙටියෙන් පැහැදිලි කරන්නම්. මිනි කම්පියුටර් කියන්නේ අපි කලින් ප්‍රශ්න සාකච්ඡා කරා වගේ සේවාදායක කටයුත්තක් සඳහා පාවිච්චි කරන සර්වර් එකක් විදිහට පාවිච්චි කරන පරිගණකයක්. අල්මාරියක් දෙකක් තරම් විශාල වන තරමක් විශාල වැඩ කටයුතු කරන්න පුළුවන් කෙනෙක්. මේ අනුව දැනට මෙයා performance අතින් වැඩි කෙනා කියලා හිතා ගන්න පුළුවන්. අපි සංසන්දනය කරමු පුතේ දෙවනි කෙනත් එක්ක. කවුද ශුද්‍ර පරිගණකය? මයික්‍රෝ කම්පියුටර් කියලා කියන්නේ දුවේ පුතේ එක් ශුද්‍ර සකසනයකින් පමණක් සමන්විත වන පරිගණක. ශුද්‍ර සකසන එකයි තියෙන්නේ. ඒ නිසා තමයි මේකට කියන්නේ ශුද්‍ර පරිගණක කියලා. මේ ලැප්ටොප් පරිගණක, ඔබ පාවිච්චි කරන මේ ඩෙස්ක්ටොප් පරිගණක, එහෙම නැත්නම් ටැබ් පරිගණකය ගත්තත් මේ හැම එකක්ම ශුද්‍ර පරිගණක වර්ගයට අයිති. එහෙනම් ඔබට සංසන්දනාත්මකව තේරෙනවා ශුද්‍ර පරිගණක නැත්නම් මයික්‍රෝ පරිගණකය මිනි පරිගණකයට වඩා හැකියාවෙන් අඩු නිසා මේ දෙන්නගෙන් ගත්තොත් පළවෙනි එක්කෙනා හැකියාව අතින් වැඩි. performance වලින් වැඩි. තුන්වෙනි පරණය. සුපිරි පරිගණකය. අපි දන්නවා ඇත්තටම සුපර් කම්පියුටර් තමයි දැනට ලෝකේ තියෙන performance අතින් වැඩිම පරිගණකය. එහෙනම් අපට උත්තරේ තේරෙනවා සුපිරි පරිගණකය කියලා. අපි යව තෝරගන්නවා පිළිතුර වශයෙන්. අපි කොකට තනිත් දෙන්නත් සංසන්දනය කරලා බලමු. ටැබ්ලට් පරිගණකය. මං කිව්වේ ආයිති වෙන්නේ පුතේ ශුද්‍ර පරිගණක නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් වර්ගයට කියලා. එක ශුද්‍ර සකසනය තියෙන්නේ. සුපිරි පරිගණකයත් එක්ක ගත්තොත් එයාගේ performance ගොඩාක් අඩුයි. අවසාන එක පුතේ මහා පරිගණකය. මේන් ෆ්‍රේම් කම්පියුටර්. මේන් ෆ්‍රේම් කම්පියුටර් එක ශුද්‍ර පරිගණකයට වඩා නැත්නම් මයික්‍රෝ පරිගණකයට වඩා අනිත් පැත්තෙන් ටැබ්ලට් පරිගණකයට වඩා අනිත් අතින් මිනි කම්පියුටර්ස් මධ්‍ය පරිගණකයට කියන තුනටම වඩා performance වැඩි. හැබැයි සුපර් කම්පියුටරකට වඩා performance අඩුයි. එහෙනම් පිළිතුර පැහැදිලි. දෙවෙනි ප්‍රශ්නේ සැකසුම් හැකියාව වැඩි. ඒ කියන්නේ performance වැඩිම පරිගණකය තමයි පුතේ සුපර් කම්පියුටර් එක. එහෙනම් ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නට. පරිගණක පද්ධතියක මූලික ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? මම ඔබට මතක් කරන්නම්. මෙහෙම සරල හැඳින්වීමක් ඔබට පෙන්නුවත් මතක තියාගන්න පුළුවන් මේක.
ඔබට මතක ඇති මූලික හැඳින්වීම, මූලික ක්‍රියාවලිය හැඳින්වීම, මූලික තාක්ෂණය මේ වගේ විවිධ අර්ථකථනයන් තියෙනවා. ආදානයක් තියෙනවා පරිගණකේ, ප්‍රතිදානයක් තියෙනවා. අපි කියනවා ඉන්පුට් අවුට්පුට්. ඉන්පුට් කරන දත්ත ප්‍රොසෙස් කරනවා. එහෙම නැත්නම් දුවේ පුතේ සැකසීමට ලක් කරනවා. ඒවා පස්සේ ප්‍රතිදානය කරනවා. එහෙනම් මේක තමයි අපි දන්න මූලික ක්‍රියාවලිය නැත්නම් පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන මූලික තාක්ෂණය. එහෙනම් මූලික ක්‍රියාවලියට අයත් නොවන යම් වචනයක් තියෙනවා නම් හොයාගන්න බලමු. ආදානය කිරීම තියෙනවා. හරි. අයත් නොවන එකයි හොයන්නේ. සකස් කිරීමක් තියෙනවා. ආචායනය කිරීම. එහෙම එකක් තියෙනවද පුතේ? ඔව් තියෙනවා. සැකසුම් ක්‍රියාවලියෙන් පසු අපි පසුභාවිතය සඳහා දත්ත ආචායනය කරනවා. ඇත්තටම සැකසුම් ක්‍රියාවලියෙන් පස්සේ නම් මේකට තොරතුරු කියනවා. සකස් කළ තොරතුරු පසුභාවිතය සඳහා ආචායනය නැත්නම් ගබඩා කරලා ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. එතකොට මේ අනුව ආදානය හරි, සකස් කිරීම හරි, ආචායනය කිරීම හරි, ප්‍රතිදානය කිරීම හරි අදාළ නොවන මේ ක්‍රියාවලට අදාළ නොවන කාරණේ තමයි සාධකයේ තමයි වර්ගීකරණය. මෙහෙම එකක් පරිගණකයේ මූලික ක්‍රියාවලිය තුල අපි ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් ඔබට පිළිතුර පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. අපි යමු පොතේ අපේ 4 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. මේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ 4 වෙනි ප්‍රශ්නය. පරිගණක පද්ධතියක ප්‍රතිදාන උපාංගයකට, ඒ කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකකට උදාහරණයක් නොවන්නේ කුමක්ද කියලායි මේ අහන්නේ. පරිගණක පද්ධතියක ප්‍රතිදාන උපාංගයකට උදාහරණයක් නොවන්නේ මොකක්ද? ඔබ දන්නවා දත්ත ආදානය කරලා සකස් කරාට පස්සේ තොරතුරු වශයෙන් අපට ප්‍රතිදානයක් ලබා දෙන්නේ පරිගණකයේ විසින් පරිගණකයේ ප්‍රතිදාන උපාංග පාවිච්චි කරලා. මුද්‍රකය. ඔව් මෙයා ප්‍රතිදාන උපාංගයක් මතක් කරගමු දරුවනේ. දෘඩ පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංගය. 2 මොනිටරය. මෘදු පිටපත් ලබා දෙන ප්‍රතිදාන උපාංගය. ජොයිස්ටික් මෙයා ප්‍රතිදාන උපාංගයක් නෙමෙයි. මෙයා පාවිච්චි කරන්නේ ආදානය කරන්න. මතක තියෙන්නේ අපි කිව්වා ගේම්ස් ප්ලේ කරනකොට සමහර සිමියුලේටර්ස් පාලනය කරනකොට අපිට ජොයිස්ටික් එක උදව් වෙනවා කියලා. එතකොට මෙයා ලක්ෂීය වර්ගයට අයත් වෙන ප්‍රතිදාන උපාංගයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා pointing device එකක්. pointing input device එකක් කියලා. පැහැදිලිනේ? හොඳයි. ප්ලොටරය output device එකක්, soft copy එකක්, එහෙම නැත්නම් මෘදු පිටපතක් ප්‍රතිදානය කරන්නේ. නාදකය මෘදු පිටපතක් ප්‍රතිදානය කරන්නේ. එහෙනම් අයත් නොවන්නේ කියන කාරණේ අපිට හොයාගන්න ඕන. ඒ නිසා මෙන්න පිළිතුර ජොයිස්ටික්. එහෙනම් ප්‍රශ්න 4ක් අපි සාකච්ඡා කළ ඉවරයි දුවේ පුතේ. අපි යමු 5 වෙනි ප්‍රශ්නට. මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම තුළ මම ඔබට කියන අමතර කරුණුත් මේත් එක්කම සටහන් කරගන්න ප්‍රශ්නාංකයත් එක්ක. බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීම දුවේ පුතේ වැදගත්ම කාරණය තමයි නිවැරදි පිළිතුර නිවැරදි වන්නේ කෙසේද වගේම වැරදි පිළිතුරු ටික වැරදි වෙන්නේ කෙසේද කියලාත් ඔබ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. එහෙම ප්‍රකාශ කරන්න ඔබට පුළුවන් නම් ඉන් අදහස් වෙන්නේ ඔබට විෂය කරුණු හොඳින් මනසේ ධාරණය වී තිබෙන බවයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. චෙක්පතක පහලින් පිහිටි තීරුව තුල ඇති මුද්‍රිත අකුරු හඳුනාගත හැකි ආදාන උපාංගය වන්නේ. ඔබට මතක ඇති ඔබ චෙක්පතක් දැකලා ඇති. මම පාඩම තුලත් මේ ගැන පැහැදිලි කරා. පහළ තියෙන සුදු පාට තීරුවක් චෙක්පතක. මේ හැරෙන් ලියලා තියෙනවා මේ ඉරට පහලින් කිසිවක් නොලියන්න කියලා. ඒ සුදු පැහැති තීරුවේ විශේෂිත තීන්ත වර්ගයකින් සටහන් කරන දත්ත තියෙනවා. මෙන්න මේ දත්ත හඳුනා ගන්න පුළුවන් විශිෂ්ට යන්ත්‍රයක් තියෙනවා. සාමාන්‍යයෙන් PVSට කියවලා බලලා තේරුම් ගන්න පේන්නේ නැහැ.
නමුත් මේවා කියවලා බලන්න පුළුවන් විශේෂිත යන්ත්‍රයක් තියෙනවා. අන්න යන්ත්‍රය මොකක්ද කියලා යහන්නේ. හොඳයි. බලමු. පළවෙනි පිළිතුර OMR Optical Mark Reader. ප්‍රකාශ සලකුණු කියවනය. ප්‍රකාශ තාක්ෂණය භාවිත කරන්නේ යම්කිසි ආදානය කරන කොටසක තිබෙන සලකුණු වෙන් කර හඳුනා ගන්න මෙයාට පුළුවන්. ඒ අනුව ආදානයක් පරිගණකයේ තුලට ලබා දෙනවා මෙයා. 2. MICR Magnetic Ink Character Reader. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. මෙන්න මෙයා තමයි අතන පුතේ පාවිච්චි කරන්නේ චෙක් පතක පහලින් තිබෙන සුදු පාට තීරුවේ චුම්බක තීන්ත වලින් සටහන් කර තිබෙන දත්ත කියවන්න. එන අපිට පිළිතුර හමු වෙනවා. මෙන්න මෙයා තමයි පිළිතුර වෙන්නේ. මෙයා වැරදි. අපි කෝකටත් අනිත් තුන් දෙනා ගැනත් කෙටියෙන් හඳුනා ගනිමු. OCR Optical Character Reader ප්‍රකාශ අනුලක්ෂණ කියවනය. ප්‍රකාශ අනුලක්ෂණ කියවනය. ප්‍රකාශ තාක්ෂණයෙන් අක්ෂර කියවන්න පුළුවන්. අනුලක්ෂණ එහෙම නැත්නම් අක්ෂර කියවන්න පුළුවන් මෙයාට. OMR එකේදී ප්‍රකාශ තාක්ෂණයෙන් සලකුණු කියවනවා. සලකුණු වෙන් කළ හඳුනා ගන්න. මෙයා ඊට වඩා ඇඩ්වාන්ස්. මෙයාට අකුරු වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. හැබැයි මෙයා පාවිච්චි කරන්නේ නැහැ මේ වැඩේට. barcode reader. barcode ගැන ඔබ ඉගෙන ගත්ත ඔබ දන්නවා. ඒ barcode වල සංගවිලා තිබෙන අන්තර්ගත කළ තිබෙන දත්ත කියවන්න තමයි barcode reader එක පාවිච්චි කරන්නේ. චෙක්පත් වල දත්ත කියවන්න නෙමෙයි. FB scanner. ඔබ ස්කෑනර් ගැන නම් දන්නවා. FB ස්කෑනර් ගැනත් ඔබ දන්නවා. මෙතන FB කියන්නේ ෆ්ලැට් බෙඩ් කියන එක. කද්ද පුතේ මේ ෆ්ලැට් බෙඩ් කියන්නේ? ෆ්ලැට් බෙඩ් කියන්නේ සාමාන්‍ය ස්කෑනර් එක. මේ අතට උඩ අතට කවරය ඇරලා අවශ්‍ය කොලය තබලා කවරය වහලා පාවිච්චි කරන ස්කෑනර්. ෆ්ලැට් බෙඩ් වචනේ අර්ථයෙන් ගන්න බලන්න. ඇඳක් පැතලිය අතර තියෙන ඇඳක් හා සමානව සලකනවා. ෆ්ලැට් බෙඩ් ස්කෑනර් කියන්නේ අන්න ඒවා. එහෙනම් ඔබට මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර හොයාගන්න පුළුවන් වුණා. MICR තමයි මේ ප්‍රශ්නට අදාළ පිළිතුර වෙන්නේ. අපි දැන් ප්‍රශ්න 5ක් සාකච්ඡා කළ ඉවරයි දුවේ පුතේ. අපි යමු 6 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. තිර දැක්කුම් උපාංගයකට උදාහරණ වන්නේ pointing device එකක් හොයන්න කියනවා. pointing devices කියන්නේ input devices. එහෙනම් input කාර්ය කරන ආදාන කාර්ය කරන pointing device එකක් හොයන්නයි තියෙන්නේ පුතේ. අංක 1 මාර්ග ගුලාව track ball. ඔව් මේක pointing device එකක්. තිරය මත යම් යම් ස්ථාන දක්වමින් තමයි මෙහින් ආදාන ක්‍රියාවලිය සිදු කරන්නේ. මේ පිළිතුර පිළිගන්න පුළුවන් පිළිතුරක්. අපිට උත්තරේ හම්බ වෙලාද කියලා බලමු හරියටම. ප්‍රකාශ පෑන ලයිට් පෙන් එක. ලයිට් පෙන් එක තිරය මත යම් යම් ස්ථාන දක්වමින් තමයි අපි ආදාන කටයුත්ත කරන්නේ දුවේ පුතේ. අන්න ඒ නිසා මේකත් pointing device එකක් වෙනවා. ඔන්න පුතේ නිවැරදි පිළිතුර දෙකක් හම්බුණා. 3 මූසිකය. ඔව් ඔබ දන්නවා මවුස් එක කියන්නේ පුතේ තනිකරම pointing device එකක්. තිරය මත යම් යම් ස්ථාන දක්වමින් තමයි මේ මගින් input කාර්ය අපි කරන්නේ. ස්පර්ශ සංවේදී තිරය touch screen. ඔබේ ස්මාර්ට්ෆෝන් එකෙත් ඔබේ සමහර ලැප්ටොප්ස් වල ටැබ් පරිගණකෙත් ස්ක්‍රීන් එක ටච් කරලා ස්ක්‍රීන් එක ස්පර්ශ කරලා තමයි ආදානයක් ලබා දෙන්නේ. එහෙනම් මේකත් පුතේ pointing device. පස්වෙනි ගිහත සියල්ලම අන්න අපට හම්බුණා පිළිතුර. මේ සියල්ලම pointing devices. එහෙනම් අපි 6 වෙනි ප්‍රශ්නෙත් පිළිතුර හොයාගත්තා. අපි යමු 7 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරලා බලන්න. 7 වෙනි ප්‍රශ්නය. තරමක් වැඩි යමක් තිබෙන ප්‍රශ්නයක්. පහත දැක්වෙන උපකරණ අතුරින් ආදාන උපකරණ ලෙස සැලකිය හැක්කේ. පහත දැක්වෙන උපකරණ අතුරින් උපකරණ 4ක් දීලා තියෙන පුතේ මේවයින් input device එක හොයන්නයි තියෙන්නේ. touch screen එක ස්පර්ශ සංවේදී තිරය මේක ආදාන උපාංගයක්.
තීරුකේත කියවනේ බාකෝඩ් රීඩර් මේකත් ආදාන උපාංගයක්. නාදක එහෙම නැත්නම් ස්පීකර් එක ඒක නම් ප්‍රතිදාන උපාංගයක් soft copy මෘදු පිටපතක් ලබා දෙනවා. නම් මෙයා ලබා අදාළ වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ පුතේ ආදාන උපාංග. මයික්‍රොෆෝන් එක කටහඬ ඉන්පුට් කරන්න පාවිච්චි කරනවා. මෙයත් ආදාන උපාංගයක්. නිවැරදි පිළිතුරු වන්නේ A B සහ D. එහෙනම් මෙතනින් අපට පැහැදිලි පිළිතුර A B හා D. හරි නේද? A B D. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි හත්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ප්‍රශ්න 7ක් සාකච්ඡා කරා. යමු 8 වෙනි ප්‍රශ්නෙට. සිසුවෙක් නවීන ජංගම දුරකථනයකින් ඡායාරූපයක් ගෙන එය සිය සමාජ ජාල වෙබ් අඩවියට ඇතුළත් කරයි. මෙහිදී ජංගම දුරකථනය ක්‍රියාත්මක වෙන්නේ කුමන උපාංගයක් වශයෙන්ද කියලා යහන්නේ. මෙතන කරුණු අඳුරගමු. සිසුවෙක් නවීන ජංගම දුරකථනයකින් මේ Nokia කියන්නේ ස්මාර්ට්ෆෝන් එකක් කියලා. ඒතර ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරලා ඡායාරූපයක් ගන්නවා. එහෙනම් ඡායාරූපයක් අරගෙන සමාජ ජාල වෙබ් අඩවියට ඇතුළත් කරනවා. එහෙනම් මේ ඡායාරූපයක් ගෙන වෙබ් අඩවියට ඇතුළත් කරයි කියන කාරණයෙන් අපිට පේන පුතේ මේක ඉන්පුට් ඩිවයිස් එකක් එහෙම නැත්නම් ආදාන උපාංගයක්. සමාජ ජාල වෙබ් අඩවියට ඇතුළත් කරනකොටම ඔබට එය පේනවද නැද්ද? ඔබට ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරෙන් එක පේනවා. ඒ කියන්නේ තවත් කාර්යයක් සිද්ධ වෙනවා. මොකද්ද පුතේ? ඉන්පුට් කළ විගස අවුට්පුට් වෙනවා. ඉන්පුට් කළ විගස අවුට්පුට් වෙනවා. එහෙනම් ඔබේ ජංගම දුරකථනය මෙහිදී ස්වයංක්‍රීයම කාර්යයන් දෙකක් සිදු කරනවා. ඉන්පුට් කාර්යය ඇත්තටම ඔබ විසින් කරනවා. එවිටම අවුට්පුට් කාර්යය ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. පැහැදිලි? එහෙනම් ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස පමණි වැරදි. ආදාන හා ප්‍රතිදාන අන්න පිළිතුර. ආදාන සහ ප්‍රතිදාන අපි දැනටම හොයාගත්ත පිළිතුර. අදහස් හොයාගෙන ඉන්නේ. එහෙනම් ආදාන ප්‍රතිදාන උපක්‍රමයක් වශයෙන් පාවිච්චි වෙනවා. අපි අනිත් පිළිතුරු තුනත් බලමු. ආදාන උපක්‍රමය ලෙස පමණ කිව්වොත් වැරදි. ගබඩා කිරීමේ උපක්‍රමයක් ලෙස නෙවෙයි. මොකද අපි ඡායාරූපය ජංගම දුරකථනය තුල ගබඩා වෙනවා කියලා ඔබ තර්ක කරයි මාත් එක්ක. ඔව් ගබඩා වෙනවා. හැබැයි ප්‍රශ්නය තුල කොහේවත් ප්‍රශ්නයට දාලා ප්‍රකාශන තුල කොහේවත් කියලා නැහැ මේ ළමයා මේ සිසුවා මේක තම ජංගම දුරකථනය තුල ගබඩා කරා කියන අදහසක් කොහෙවත් කියවිලා නැහැ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න එපා. ප්‍රශ්නය තුල නොකියවෙන දේවල් ගැන ඔබ අවධානය යොමු කරන්න එපා. සංගවි ව්‍යංගව දෙනේව ගැන අවධානය යොමු කරන්න. හැබැයි කිසිසේත්ම ප්‍රශ්නය තුල නොකියවෙන දේවල් ගැන අවධානය යොමු කරන්න එපා බහුවර්ණ ප්‍රශ්නවලදී. මම නැවතත් කියනවා ප්‍රශ්නය තුල සංගවි තිබෙන නමුත් ව්‍යංගව අර්ථය එළියට දෙනේව තිබුණොත් ඔබ ඒවා හඳුනා ගන්න. අපි මේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීම තුලින් ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අවසාන එක ජාල උපාංගයක්. ඔව් මෙතන තව දරුවෙක් කියයි මේ පිළිතුර වැරදි. නමුත් තව දරුවෙක් තර්ක කරයි අන්තර්ජාලයට දාදී එකක් ජාලයක් නේද මේක ජාල උපාංගයක් ලෙස ක්‍රියාත්මක වෙනව නේද කියලා. ඔව්. ඒක හොඳ තර්කයක්. නමුත් මෙතන සරලව අහන කාරණේ අපි හොඳින් තේරුම් ගන්න ඕන. මෙතන ඇත්තට ක්‍රියාත්මක වෙන්නේ පුතේ ඡායාරූපයක් අරගැනීමේ අරමුණ. එය සමාජ ජාල වෙබ් අඩවිය තුල පළ කිරීම නැත්නම් ප්‍රදර්ශනය කිරීමේ අරමුණ. එහෙනම් පළ කරනවා ප්‍රදර්ශනය කරනවා අවුට්පුට් කරනවා. ඉන්පුට් අවුට්පුට් දෙකම සිද්ධ වෙනවා. හොඳයි. අපි පිළිතුර හොයාගත්ත 8 වෙනි ප්‍රශ්නේ අපි යමු 9 වෙනි ප්‍රශ්නයට. සිසුවෙක් තම ජීවදත්ත සටහන බයෝඩේටා එක සඳහා සිය ඡායාරූපයක් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙයි. එහෙනම් සිසුවෙක් තමන්ගේ බයෝඩේටා එක හදලා මේකට දාන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඡායාරූපයක් දානවා ඒ ජීවදත්ත පත්‍රිකාවේ හිමිකරුගේ. ඒ ඡායාරූපය දාන්න හොඳම උපාංගය මෙයාට තෝරලා දෙන්න ඕන අපි. බලමු. මම යට ඉඳන් එනවා. මුද්‍රකය printer එකකින් document එකකට අපට image එකක් add කරන්න බෑ. trackball එකකින් බෑ
ඩොකියුමන්ට් වල වැඩ කරන්න. ලේඛනගත වැඩ කරන්න බෑ. ප්ලොටර් එකත් බෑ. මොකද ප්ලොටර් කියන්නේ විශාල printer එකක්. නේද? print out එකක් නැත්නම් output එකක් තමයි මෙයා දෙන්නේ. ප්‍රකාශ අකුරු කියවණය කරන්නේ යම් තැනක තිබෙන ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි කරලා අක්ෂර කියවීම. එහෙනම් මේක අදාළ වෙන්නේ නෑ. පළවෙනි වර්ණය තමයි පුතේ පිළිතුර වෙන්නේ. ස්කෑන් එකක් පාවිච්චි කරලා අපේ ඡායාරූපයක් ස්කෑන් කරලා මේ ડોකියුමන්ට් එකට ඇඩ් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි 9 වෙනි ප්‍රශ්නෙත් පිළිතුර හොයාගත්තා. අපි ඉස්සරහට යමු. අපි දැන් සාකච්ඡා කරමු දුවේ පුතේ 10 වෙනි ප්‍රශ්නය. විදුලි පරිභෝජනය අවම දෘශ්‍ය දර්ශන ඒකකය වන්නේ VDU Visual Display Unit. එහෙනම් විදුලි පරිභෝජනය power consumption එක අඩුම VDU එක මොකක්ද කියලා බලමු. ඔබ දන්නවා විතර වැඩිම එක නම් කවුද කියලා. මෙන්න මේ CR ටික තමයි වැඩිම එක්කෙනා. එතකොට මෙයා වැරදි. LCD, LED, OLED සහ ප්ලාස්මා මොනිටර්ස් අතරින් තාක්ෂණයේ පැත්තෙන් ගත්තම විදුලි පරිභෝජනය අඩුම වෙන්නේ පුතේ LED මොනිටරය. LED තාක්ෂණය තමයි දැනට විදුලි පරිභෝජනය අඩුවෙන්ම කරන තාක්ෂණය. ඒ නිසා තමයි පුතේ LCD බල්බ් වලට වඩා LED බල්බ් ඔබේ නිවසේ පාවිච්චි කරන්නේ වැඩි විදුලි ඉතිරියක් කරගන්න ඕන නිසා. එහෙනම් අපි 10 වෙනි ප්‍රශ්න පිළිතුරත් හොයාගෙන ඉවරයි. අපි යමු පුතේ 11 වෙනි ප්‍රශ්නය. හොඳයි දුවේ පුතේ බලමු. 2MB මතකය තුල්‍ය වන්නේ. ඒ කියන්නේ මෙගාබයිට් දෙකක මතකය සමාන වෙන පිළිතුර තෝරන්න තියෙනවා. මේ පිළිතුරට යන්න කලින් මට දරුවන්ට මතක් කරන්න තියෙන විශේෂම. ඔබට මම න්‍යායාත්මක කොටසදී කියලා දුන්න දුවේ පුතේ පරිගණකය සහ ඒ ආශ්‍රිත මතකයන්හි ධාරිතාවයන් මනින මිනුම් ඒකක කාණ්ඩගත කරලා සංසන්දනය කරලා පෙන්වුවා. මෙන්න මේ chart එක මම ඔබට නැවත පැහැදිලි කරලා දෙනවා. ඔබට මතක ඇති බීට්ස් 8ක් අපි ගත්තා බයිට් එකක් කියලා. බීට් 8ක් බයිට් එකයි. බයිට් 1024ක් බයිට් 1024ක් අපි ගත්තා. මං කෙටියෙන් ගන්න පුතේ කිලෝබයිට් එකයි කියලා. කිලෝබයිට් 1024ක් මම එතනත් කෙටියෙන් ලියනවා. අපි සලකනවා මෙගාබයිට් එකයි කියලා. මෙගාබයිට් 1024ක් අපි සලකනවා ගිගාබයිට් එකයි කියලා. ගිගාබයිට් 1024ක් අපි සලකනවා ටෙරාබයිට් එකයි කියලා. මෙන්න මේ සටහන ඔබට මතක ඇති බිට් 8 ඉඳලා ටෙරාබයිට් 1 දක්වා ඇවිල්ලා දුවේ පුතේ මම නතර වෙනවා. මෙතනින් එහාටත් මම ඔබට කියලා දුන්නා මේ ප්‍රමාණය අපට අපේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපය ගන්න හොඳටම ඇති. එහෙනම් දැන් බලමු මේ බිට් 8 සිට ටෙරාබයිට් 1 දක්වා කොටස මේ තියෙන මිනුම් ඒකක පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මෙතෙන්දි මම ඔබට අමතර යමක් පුතේ කියලා දෙනවා. තවත් මේ ප්‍රශ්නයට පිළිතුර සපයා ගැනීමේ පහසු ක්‍රමයක්. මතක තියාගන්න පුතේ මේ විදිහට දීලා තිබ්බොත් මතක ධාරිතාවය මයින මිනුම් මේකක අතර සංසන්දනාත්මක පිළිතුරක් ලබා ගන්න ඔබ මතක තියාගන්න පුතේ ලොකු නැත්තම් විශාල මතක ධාරිතාවයක් දීලා පිළිතුර වශයෙන් ලැබෙන්න තියෙන්නේ ඊට සාපේක්ෂව කුඩා මතක ධාරිතාවයක් නම් මෙතෙන්දි කල යුත්තේ පුතේ ගුණ කිරීම. මෙතෙන්දි කල යුත්තේ ගුණ කිරීම. යම් කිසි විදිහකින් කුඩා මතක ධාරිතාවයක් ගැන ප්‍රශ්නේදී දීලා ඔබෙන් අහන්නේ ලොකු එහෙම නැත්නම් විශාල මතක ධාරිතාවයක් ගැන නම් මෙන්න මෙතෙන්දි කල යුත්තේ බෙදීමේ කාර්ය.
මෙතෙන්දි කළ යුත්තේ බෙදීම. පැහැදිලි නේද? ආයෙ බලන්න. විශාල නැත්තම් ලොකු මතක ධාරිතාවයක් දීලා පිළිතුරට ලබා ගන්න වෙන්නේ කුඩා මතක ධාරිතාවයක් නම් ඔබ ಗುಣ කිරීම භාවිත කරන්න. මේ කෙටි ක්‍රමයක් මම කියලා දෙන්නේ. කුඩා මතක ධාරිතාවයක් දීලා ඊට වඩා විශාල මතක ධාරිතාවයක් ගැන ඔබෙන් අහනවා නම් පිළිතුර වශයෙන් ඔබ එතෙන්දී බෙදීම කියන ගණිත සංකල්පය පාවිච්චි කරන්න. මේක කෙටි ක්‍රමයක්. දැන් එහෙනම් මෙන්න මේ කොටසයි. මේ කොටසයි ඔබේ මතකයේ තියාගෙන පුතේ අපි මේ ගණනය කිරීම කරලා බලමු. ඔබ මේ පිළිතුර මතක තබා ගන්න. හොඳයි. අපි හිතමු අපිට දීලා තියෙනවා මෙගාබයිට් දෙකක මතකයේ තුල්‍ය වන්නේ අපි කිලෝබයිට් වලට කියලා හිතමු මුලින්ම. මෙගාබයිට් ළඟම තියෙන්නේ. එතකොට අපි ගණනය කිරීම ගන්නවා මෙගාබයිට් දෙක කියන්නේ විශාල අගයක්. කිලෝබයිට් කියන්නේ පිළිතුර ඊට සාපේක්ෂව අඩු අගයක්. මම කියන්නම් ඇයි මම කිලෝබයිට් ගත්තේ පුතේ කිලෝබයිට් වලින්ම පිළිතුරු තුනක් තියෙනවා. ඒතර අපිට හොයාගන්න ලේසි නිසා. කිලෝබයිට් ඊට කුඩයි මෙගාබයිට් වලට කුඩයි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ පුතේ ಗುಣ කිරීමේ කියන ගණිත සංකල්පය. එහෙනම් මෙගාබයිට් දෙක මම ಗುಣ කරනවා. ඔබට මෙතන පේනවා පුතේ මෙගාබයිට් සහ කිලෝබයිට් අතර තියෙන 1024ක වෙනස. 1024 ස්ලොට් එකක් තියෙන්නේ. එහෙනම් ಗುಣ කරන්න පුතේ 1024කින්. මේක අපි දර්ශක වලට පරිවර්තනය කරගන්නවා පහසුවට. එතකොට අපි මේ පිළිතුර ලබා ගැනීමේ පහසුවට අපි මේ සංඛ්‍යා දර්ශක වලට පරිවර්තනය කරගන්නවා. 2 කියන්නේ පුතේ 2 1 වෙනි බලය මේක ಗುಣ වෙනවා 1024 කියලා කියන්නේ 2 10 වෙනි බලය. පැහැදිලි නේද? එතකොට අපි මේක සුළු කරලා පිළිතුර ගමු. ඔබ දන්නවා දර්ශක ಗುಣ කිරීමේ සාමාන්‍ය ගණිත දැනුම දර්ශක ಗುಣ කිරීමේදී මේ බල සංඛ්‍යා එකතු වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ පුතේ 2 11 වෙනි බලය. අපි බලමු දැන් මේ පිළිතුර මේ තියෙනවද කිලෝබයිට් වල. මේ ඇවිල්ලා තියෙන්නේ පුතේ කිලෝබයිට් වලින්. මෙගාබයිට් කිලෝබයිට් කළා. 2 11 වෙනි බලය කිව්වොත් බලමු 2 21 වෙනි බලය. එහෙනම් අපට 5 වෙනි පිළිතුර ගන්න බෑ. 2 20 වෙනි බලය කිලෝබයිට් අපට 4 වෙනි පිළිතුර ගන්නත් බෑ. මෙතන තියෙනවා පුතේ කිලෝබයිට් 2 ගුණ කිරීම 10 21 වෙනි බලය. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවනේ. මේ අවස්ථාවෙන් උත්තරේ ගණනය කිරීම නවත්තලා පිළිතුර පෙන්නලා. ඉන්න අදහස් වෙන්නේ එයත් වැරදි බවයි. නේද? 2 ගුණ කිරීම 2 21 නෙවෙයි. 2 ගුණ කිරීම නැත්තම් 2 1 ගුණ කිරීම 2 10 වෙනි බලය. නිසා මේ පිළිතුරත් වැරදි. එහෙනම් අපිට වැරදි පිළිතුරු තුනක් හොයාගත්තේ. එහෙනම් මේ දෙකෙන් එකක් තමයි අපිට පිළිතුර නිවැරදි වෙන්නේ. හොඳයි. අපි ඊළඟ ගණනය කිරීමට යමු පුතේ. ඊළඟ ගණනය කිරීමට මම වෙනම වර්ණයක් ගන්නවා. අපි ගමු බිට්ස් වලට කොහොමද එන්නේ කියලා. අපට දීලා තියෙන්නේ පුතේ මෙගාබයිට් වලින් මෙන්න මෙතන අපි ඉන්නේ. අපි කිලෝබයිට් වලට පරිවර්තනය කරලා බැලුවා. දැන් අපි යන්නේ බිට්ස් වලට පරිවර්තනය කරලා බලන්න ඊළඟට තියෙන. පැහැදිලි නේද? එතකොට කොහොමද වෙන්නේ පුතේ? මේ විදිහට මම ගණනය කිරීම කරනවා. මෙගාබයිට් 2යි මේක ಗುಣ වෙන්න ඕන කීයෙන්ද පුතේ? මෙගාබයිට් ඉඳලා විශාලගේ ඉඳලා කුඩාගේට යන්නේ මෙගාබයිට් ඉඳලා කිලෝබයිට් වලට යන්න 1024යි ගුණ කිරීම. කිලෝබයිට් ඉඳලා බයිට් වලට යන්න 1024යි ගුණ කිරීම. ගුණ කිරීම. බයිට් ඉඳලා බිට්ස් වලට යන්න 8යි. පැහැදිලිද මේ කොටස?
මේක විවිධාකාර වලින් මේ ගණනය කිරීම කරන ඔබට තේරෙන සරල ක්‍රමයක් මම මේ කියන්නේ. මේ chart එක දිහා බලාගෙන මේක තීරණය කරන්න. මෙගාබයිට් ඉඳලා කිලෝබයිට් වලට යනකොට 1024යි. කිලෝබයිට් ඉඳලා බයිට් වලට යද්දී 1024යි. බයිට් බිට්ස් වෙද්දී 8යි. මේ දෙක තියෙන්නේ මෙගාබයිට් දෙකක් අපිට දීලා තියෙනවා. දැන් මේ ගණනය කිරීම අපි මේක දර්ශක වලට පරිවර්තනය කරගමු. දෙක කියන්නේ පුතේ දෙකේ 1 වෙනි බලය. ගුණ කිරීම 1024යි කියන්නේ දෙකේ 10 වෙනි බලය. ගුණ කිරීම 1024යි කියලා කියන්නේ දෙකේ 10 වෙනි බලය. ගුණ කිරීම 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය. මේ විදිහේ පිළිතුරක් දීලා නැහැනේ බිට්ස් වලට. අපි තවත් සුළු කරලා බලමු. ඔබ දන්නවා දර්ශක ගුණ කිරීමේදී බල සංඛ්‍යා එකතු වෙනවා 10යි 20යි 23යි 24යි. එහෙනම් දෙකේ 24යි. ඔව් මෙන්න පිළිතුර තියෙන පුතේ. දෙකේ 24යි. බිට්ස් වලින් ගත්තොත් පිළිතුර දෙකේ 24යි අපට පිළිතුර ලැබුණා. එහෙනම් ඔබට මේක බොහොම පහසුවෙන් මේ කෙටි ක්‍රමය පාවිච්චි කරලා මම මේ ක්‍රමය විශේෂයෙන් පාවිච්චි කරේ මේවා අතර තියෙන සම්බන්ධය ඔබට අවබෝධ කරගන්න. තවත් මෙවැනි ගණිත ක්‍රම තියෙනවා. ඔබ ඒවා අධ්‍යයනය කරන්න. මේ පහසු ක්‍රමය ඔබට පාවිච්චි කරනකොට මේ chart එක මේ මිනුම් ක්‍රම අතර තියෙන සංසන්දනයත් පහසුවෙන් වටහා ගන්න පුළුවන්. ඔබට අනෙක් පැත්තට කුඩා සංඛ්‍යාවක් දීලා ලොකු සංඛ්‍යාවකට යද්දිත් මේ ක්‍රමයම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගණිතයේදී ක්‍රමය පාවිච්චි කරන්න ඕන ಗುಣ කිරීම නෙවෙයි පුතේ බෙදීම. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි මේ 11 වෙනි ප්‍රශ්නේට අදාළ පිළිතුර හොයාගත්තා. අපි යමු ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අපි එහෙනම් සාකච්ඡා කළ බලමු 12 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් තොරතුරු ගබඩා කරන මාධ්‍ය සලකන්න. A. නම්‍ය තැටිය floppy disk, B. සැනලි මතකය flash drive, C. දෘඩ තැටිය hard disk, D. නිල් කිරණ තැටිය Blu-ray disk. මේවා අතරින් බාහිර ලෙස තොරතුරු ගබඩා කරන මාධ්‍ය වන්නේ. මම ඔබට ඉගෙනුව මතක ඇති බාහිර ආචයන උපාංග. වෙනත් දෙයකින් කිව්වොත් අපි මේකට කිව්ව පුතේ ද්විතීක ආචයන උපාංග කියලා. මොකද්ද? ද්විතීක ආචයන උපාංග කියලා. එතකොට මේ තියෙන්නේ ඇත්තරම පුතේ ඒ ද්විතීක ආචයන උපාංග. නැත්තම් බාහිර ආචයන උපාංග. එහෙනම් ඔබට පිළිතුර පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මේ නම්‍ය තැටියත් සැනලි මතකයත් දෘඩ තැටියත් නිල් කිරණ තැටිය මේ ඔක්කොම අයිති වෙන්නේ පුතේ බාහිර ආචයන උපාංග වලට. ඒ නිසා මෙහි පිළිතුර වන්නේ ඉහත සියල්ලම කියන එක. පැහැදිලි නේද? හොඳයි. අපි යමු පුතේ ඉදිරියට. 13 වෙනි ප්‍රශ්නය. පහත දී ඇති ගබඩා කරන මාධ්‍ය අතරින් වැඩිම ධාරිතාවයේ ඇති මාධ්‍ය වන්නේ. පහත දී ඇති ගබඩා කරන මාධ්‍ය අතරින්. ඒ කියන්නේ පුතේ ආචයන මාධ්‍ය අතරින්. අපි කියනවා ස්ටෝරේජ් මීඩියා කියලා. මේ ස්ටෝරේජ් මීඩියා වලින් වැඩිම ධාරිතාවය ඇති මාධ්‍ය වන්නේ. මේ ප්‍රශ්නයත් අර මං කිව්ව ප්‍රශ්න ගොන්නේ මාප එකක්. හැබැයි මේක පොඩ්ඩක් විවාදශීලී ප්‍රශ්නයක් බවට නම් පත් වෙනවා දුවේ පුතේ. ඇයි මං එහෙම කියන්නේ? චුම්බක පටි, දෘඩ තැටි, සංයුක්ත තැටි, නිල් කිරණ තැටි, මතක පෙති. අපි සාමාන්‍ය විහාරයෙන් ගත්තොත් magnetic tapes, hard disk, CD, Blu-ray, memory chips. මේවා නිශ්චිත වූ සම්මත එක මතක ධාරිතාවයකින් නිර්මාණය කරන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් චුම්බක පටි දිනන විවිධ මතක ධාරිතාවයන්ගෙන් යුතු. දෘඩ තැටි තියෙනවා විවිධ මතක ධාරිතාවයන් යුතු. ඒ වගේ CD, Blu-ray සහ memory chips විවිධ මතක ධාරිතාවයන්ගෙන් තියෙනවා. දැන් මෙන්න මේක බැලුවොත් මේක හරි විවාදශීලී ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මම පොඩක් මේක පැහැදිලි කරලා ලියලා දෙන්නම්. පහසු තැන් වලින් ගමු. සංයුක්ත තැටියයි Blu-ray එකයි ගත්තොත් මෙන්න මේ දෙන්න සංසන්දනය කරොත් නම් අපි දන්න පුතේ අපිට මෙයාව අයින් කරන්න පුළුවන්. අයින් කරනකොට Blu-ray disk එක CD එකට වඩා ධාරිතාවෙන් කොහොමත් වැඩි. CD එක සාමාන්‍යයෙන් තියෙන මෙගාබයිට් 700ක්.
Blu-ray එක අවම තියෙනවා 4GB GB 4ක්. දෘඩ තැටියක් ගත්තොත් මේ දෙන්නත් එක්ක සංසන්දනය කරලා සාමාන්‍යයෙන් දෘඩ තැටියක් අඩුම මතක ධාරිතාවෙන් යුතු දෘඩ තැටියක් වුණත් මේ දෙන්නට වඩා ධාරිතාවෙන් වැඩි. පැහැදිලි නේද? සාමාන්‍ය වර්තමානයේ පාවිච්චි කරන 500GB 1TB වගේ hard disk 256 පාවිච්චි කරනවා. එතකොට අපි කියන්නේ 250 කියලා පුතේ. 500GB පාවිච්චි කරනවා. 1 TB පාවිච්චි කරනවා. SSD වර්ගයේ දෘඩ තැටි ගත්තොත් ඊටත් වඩා වෙනස් විදිහට පාවිච්චි කරනවා. වෙනස් මතක ධාරිතාවෙන් පාවිච්චි කරනවා. එතකොට මේ ඔක්කොම දැන් කියන්න ගියොත් කාලය වැඩි වෙනවා. ඔබට මේක සංකීර්ණ වෙනවා. මේ දෙක සාපේක්ෂව බැලුවොත් දෘඩ තැටිය විශාලත්වයෙන් වැඩි ධාරිතාවයෙන්. දෘඩ තැටි එක බැලුවොත් මෙමරි චිප්ස් වල ධාරිතාවයත් අඩුයි. එතකොට මෙයත් අපිට මේ දෙන ඉවත් කරනවා වගේ මෙයත් ඉවත් කරන්න පුළුවන්. මෙමරි චිප්ස් කියන්නේ මතක පෙති. අපි කියනවා solid state drive කියන තාක්ෂණයෙන් SSD තාක්ෂණයෙන් මේක හදන්නේ. ඇත්තටම ඝන තත්ත්ව තාක්ෂණයෙන් solid state තාක්ෂණයෙන් හදන්නේ. සාමාන්‍යයෙන් මෙම මතක පෙති අපි පාවිච්චි කරන 1 TB hard disk වලට අඩුයි. හැබැයි මතක තියාගන්න 1 TB hard disk එක 1 TB ඉක්මවන මතක පෙති ඔබට සොයා ගන්න පුළුවන් වේවි. SSD hard drive සැලකුවොත්. එතකොට මෙතන ඔබට ගැටීමක් වෙනවා මේ ප්‍රශ්නය තුල. මොකද මේ ප්‍රශ්නේ මම ගත්තා. ඔබට මේ ප්‍රශ්න දෙක හමු වෙනවා ඔබේ පාසලේදී. ඔබ වෙනත් ස්ථාන මේව සාකච්ඡා කරන නිසා මම ඔබට මේ පිළිතුර සැපිය යුතුමයි මේ නිවැරදි පිළිතුර. එහෙනම් මේ memory chips දෘඩ තැටියට වඩා අඩුසේ සලකලා අපිට මේ තුනම ඉවත් කරන්න පුළුවන්. චුම්බක පටි ගත්තොත් සාමාන්‍යයෙන් චුම්බක පටි නිර්මාණය වෙන්නේ පුතේ ටෙරාබයිට් එකකට හෝ ඊට වැඩි. නමුත් අපිට හමු වෙනවා ටෙරාබයිට් එකකට වඩා අඩු චුම්බක පටි. ඒ වගේම අපිට හමු වෙන්න පුළුවන් ටෙරාබයිට් 10 15ට එහා ගියපු hard disk. මේ දෙන්න අතර විශාලම කෙනා හොයන එක නම් පැහැදිලිවම විවාදශීලී. ඒ නිසා අපිට හරියටම මෙන්න මේ කෙනා මෙයාට වඩා ධාරිතාවෙන් වැඩි කියලා නිශ්චිතවම ප්‍රකාශ කරන්නම් අපහසුයි දුවේ පුතේ. ඒ නිසා චුම්බක පටිසා දෘඩ තැටි කියන උපාංග දෙකම ආචාර්ය උපාංග දෙකම ගබඩා කරන ධාරිතාවය අතින් ඉහළයි මේ තුනට සාපේක්ෂව. එතකොට ඔබට මට දෙන්න තියෙන පිළිතුර මෙන්න මේකයි මේ ප්‍රශ්නය තුල. බැලුබැලමට අපි සාමාන්‍යයෙන් දන්න ව්‍යවහාරය තුල නම් සාමාන්‍යයෙන් පර්සනල් කම්පියුටර්ස් වල පාවිච්චි කරන දෘඩ තැටි එක ගත්තොත් අපේ මයික්‍රෝ කම්පියුටර්ස් වල පාවිච්චි කරන දෘඩ තැටි එක ගත්තොත් අපට මැග්නටික් ටේප්ස් හමු වෙන ඊටා ධාරිතාවෙන් වැඩි. ප්‍රශ්නය තුල එවැනි දෙයක් කියලා නැති නිසා නිශ්චිතවම ඒ ආදාළ කරන්නත් මෙතෙන්ට අපහසු වෙනවා. හොඳයි. මේ පිළිතුරු දෙකම මම උපකල්පිත පිළිතුරු වශයෙන් සටහන් කරලා අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 14 ප්‍රකාශ ආචරණ උපක්‍රමයක් නොවන්නේ. ප්‍රකාශ ආචරණ උපක්‍රමයක් නොවන්නේ. ඒ කියන්නේ ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි කරන උපක්‍රමයක් නොවන්නේ මොකක්ද කියලා යහන්නේ. ප්‍රකාශ තාක්ෂණ ඔප්ටිකල් ටෙක්නොලොජි එක. අපි බලමු එකින් එක. සැනලි මතකය ෆ්ලෑෂ් මෙමරි. ඇත්තටම මේ ෆ්ලෑෂ් මෙමරි හදන්නේ SS තාක්ෂණය solid state ඝන තත්ත්ව තාක්ෂණයෙන්. එතකොට මෙයා හදන්න පාවිච්චි කරන්නේ නැහැ ප්‍රකාශ තාක්ෂණය. සංයුක්ත තැටි. සංයුක්ත තැටි හදන්න ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි වෙනවා. මම මේ හරි වැරදි දාන්නේ ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි වෙන පැත්තට. නිල් කිරණ තැටි. මෙයා හදන්න ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි වෙනවා. සංඛ්‍යාංක බහුවිධ තැටි. මෙයා හදන්නත් ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි වෙනවා. ඉහත කිසිවක් නොවේ කියන වර්ණය අපිට පිළිගන්න බෑ. එතකොට අපේ පිළිතුර වෙන්නේ මොකද්ද? ප්‍රකාශ ආචරණ උපක්‍රමයක් නොවන්නේ සැනලි මතකය නැත්තම් ෆ්ලෑෂ් මෙමරි එක. මම මෙතන හරි සහ වැරදි දැම්මේ ප්‍රකාශ තාක්ෂණය පාවිච්චි කරන උපාංග සහ නොකරන උපාංගයේ වශයෙන්. ඔබට පැහැදිලි ඒක. මෙතෙන්දීම තව යමක් ඔබට මම ප්‍රකාශ කරන්න ඕන දුවේ පුතේ. මේ කතා කරලා තියෙන්නේ ඔබට මා ඉගැන්නුව ද්විතීක ආචායන උපාංග නැත්තම් secondary
ස්ටෝරේජ් මීඩියා 3ක් තියෙනවා. ද්විතීයික ආචායන උපාංග නිර්මාණය කරන තාක්ෂණයන් 3ක්. 1 ප්‍රකාශ තාක්ෂණය, එහෙම නැත්නම් අපි කියනවා ඔප්ටිකල් කියලා. මම ඔබට මේ මතක් කරනවා. 2 ඝන තත්ත්ව තාක්ෂණය, අපි කියනවා solid state කියලා. 3 චුම්බක තාක්ෂණය, අපි කියනවා magnetic කියලා. මෙන්න පුතේ ද්විතීයික ආචායන මාධ්‍ය 3 ප්‍රකාශ, ඝන තත්ත්ව සහ චුම්බක, ඔප්ටිකල්, solid state සහ magnetic කියලා. එතන මෙතනින් ඔබට මේ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා. ඊට අමතරව මම ඔබට මේ secondary storage media 3ත් යලි මතක් කරා. මේවා නැවත ඔබේ මතකයට ගන්න. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න. හිස්තැනක් මගින් යතුරු පුවරුව මගින් ඇතුළත් කරනු ලබන සියලු අනුලක්ෂණ නිරූපණය කළ හැකිය. මෙතන මේ ප්‍රශ්නේ සිංහල භාවිතයේ පොඩි ගැටලුවක් තියෙනවා. ඔබ එච්චර ගැන සලකන්න එපා. මේ නොකිය කියන්නේ පුතේ යතුරු පුවරුව පාවිච්චි කරලා අපි ආදානය කරන සියලුම අනුලක්ෂණ නැත්නම් characters. අපි මේ අනුලක්ෂණ කියන්නේ පුතේ අක්ෂර සහ ඉලක්කම් සියල්ලම නිරූපණය කරන්න පුළුවන්ලු මේ තියෙන කිසියම් එකකින්. බයිට, B2, කිලෝබයිට, බයිට 2ක්, මෙගාබයිට වලින්. මොකක්ද පිළිතුර පුතේ? ඔබ දන්නවා ඔබ ඉගෙන ගත්තා අනුලක්ෂණ නිරූපණය කරන ආකාරය. පරිගණකය තුල යම් එක් අනුලක්ෂණයක් නැත්නම් එක් අක්ෂරයක් හෝ සංඛ්‍යාවක් ඉලක්කමක් නිරූපණය කරන්න පුතේ පාවිච්චි කරනවා බිට්ස් 8ක්. බිට්ස් 8ක් පාවිච්චි කරනවා. එහෙනම් 8 බිට්ස් 8කින් තමයි නිරූපණය කරන්නේ. දැන් මෙතන පිළිතුර බලමු බිට් 8ක් තියෙනවද? මෙගාබයිට්, කිලෝබයිට්, බයිට් 2ක්, B2ක්, බයිට් 1ක්. බිට්ස් 8ක් නැහැ. නෑ තියෙනවා. මොකද්ද පුතේ? බයිට් 1ක්. බිට්ස් 8ක් සමානයි 1 බයිට් එකකට. බිට්ස් 8ක් සමානයි 1 බයිට් එකකට. පැහැදිලි නේද? එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද පුතේ? බයිට් එකක්. 1 බයිට් එකක් නැත්නම් බිට්ස් 8ක් පාවිච්චි කරලා තමයි පුතේ යතුරු පුවරුව තුලින් යතුරු පුවරුව හරහා පරිගණකයට ආදානය කරන අනුලක්ෂණයක් නිරූපණය කරන්නේ. ඔබට මේ පිළිතුර ගත් ආකාරය පැහැදිලි කියලා මම හිතනවා. ඉස්සරහට යමු. 10 වෙනි ප්‍රශ්නය. සිසුවෙක් තම පරිගණකය තුලින් දෘශ්‍ය ගොනුවක් නැරඹීමේදී එය සුමට ලෙස ධාවනය නොවන බව පවසා ඒ සඳහා බලපෑ හැකි හේතුව කුමක්දයි සිය ගුරුවරයාගෙන් විමසයි. ඒ කියන්නේ අපේ දරුවෙක් පරිගණකය තුලින් වීඩියෝ ෆයිල් එකක් ධාවනය කරනවා. එය සුමට ලෙස ධාවනය වෙන්නේ. මේ සුමට ලෙස නෑ කියන්නේ ඔබට අත්දැකීම් ඇති පුතේ කැඩි කැඩි වගේ නැත්නම් අපි කියනවා පැන පැන වගේ ධාවනය වෙනවා. බොහොම එකෙල්ලේ සුමට ලෙස ධාවනය වෙන්නේ නැහැලු. මේකට හේතුව මොකක්ද කියලා අහුවම ගුරුවරයා විසින් ලබා දුන් පිළිතුරට වඩාත්ම ආසන්න පිළිතුර වෙන්නේ මේ පහෙන් කුමක්ද කියලා අහනවා. වීඩියෝ එකක් හොඳට ධාවනය වෙන්න යම් යම් ලක්ෂණ යම් යම් සාධක අවශ්‍ය වෙනවා. ඒ සාධක ටික මතක් කරගත්තා නම් හරි මේ පිළිතුර හොයාගන්න පහසුයි. බලමු පුතේ. හොඳයි. මොකක්ද නිවැරදි පිළිතුර? යම් කිසි වීඩියෝ ෆයිල් එකක් හරියට ධාවනය වෙන්නේ නැත්නම් එකෙන් අදහස් වෙන්නේ බරපතලම ලෙස අපිට හිතන්න තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් වීඩියෝ මෙමරි එක මදි වුණාමත් මේ ගැටලුව වෙනවා. RAM එකේ ප්‍රමාණය මදි වුණාමත් මේ ගැටලුව වෙනවා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ දෙක බලපානවා. කෑෂ් මෙමරියත් බලපානවා. නමුත් අපි එච්චර ගැඹුරට යන්නේ නැහැ පුතේ. මේ දෙකිනුත් අපිට ප්‍රධාන වශයෙන්ම වීඩියෝ ෆයිල් එකක් අඛණ්ඩව ධාවනය නොවීමේ ගැටලුව වශයෙන් අපි දකින්නේ පුතේ පරිගණකයේ ප්‍රධාන මතකය ප්‍රමාණවත් පරිදි නොපැවතීම.
ඒ කියන්නේ දහවණය වන නැත්නම් ප්‍රොසෙස් වෙන ෆයිල් එකකට අවශ්‍ය වන තරමට ප්‍රධාන මතකයේ ඉඩ හිස්ව නොපැවතීම. එයාට අවශ්‍ය ප්‍රමාණයට හිස් ඉඩක් අවශ්‍යයි වැඩ කරන්න. ඒ ඉඩ නැති වුණාම ෆයිල් එක අඛණ්ඩව ප්‍රොසෙස් වෙන්නේ නැහැ. සැකසුම් ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔබ තේරුම් ගන්න. අන්න එතකොට පුතේ මේ විදිහට සුමට ලෙස දහවන නොවෙන්න පුළුවන් වීඩියෝ එකක්. එතකොට ප්‍රධාන හේතුව මොකක්ද පුතේ? ප්‍රධාන මතකයේ ප්‍රමාණවත් නොවීම. මොකක්ද දුවේ පුතේ ප්‍රධාන මතකය කියන්නේ? සසම්භාවී ප්‍රවේශ මතකය තමයි ප්‍රධාන මතකය වෙන්නේ. එහෙනම් පිළිතුර තමයි සසම්භාවී ප්‍රවේශ මතකය RAM එක ප්‍රමාණවත් නොවීම. ඔබට හොඳින් තේරුණා. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. LCD හා CRT මොනිටර් සැසඳීමේදී CRT මොනිටරයේ ඇති ගුණාංගයක් වන්නේ. LCD හා CRT මොනිටර් සැසඳීමේදී CRT මොනිටරයේ ඇති ගුණාංගයක් වන්නේ. මොකක්ද පුතේ? LCD CRT බැලුවම අහන්නේ මේ CRT මොනිටරයේ ගුණාංගයක්. වාසියක්. එහෙම වාසි තියෙනවද? අපිට හම්බුණා එක වාසියක් ඔබට මතක ඇති. විදුලි පරිභෝජනයේ අඩුවීම. වැරදි. විදුලි පරිභෝජනයේ අඩු වෙන්නේ පුතේ LCD එකේ. අඩු තාපයක් ජනනය කිරීම. ඒකත් වැරදි. ඒකත් වැරදි. CRT මොනිටරේ තාප ජනනය වැඩි LCD එකට වඩා. ඉඩ ප්‍රමාණය අඩුවෙන් ගැනීම. නැහැනේ. CRT මොනිටරේ ලොකු ඉඩක් ගන්නවා. එතකොට LCD එක තමයි අඩු ඉඩක් ගන්නෙ. මෙයත් වැරදි. නැරඹුම් පරාසය වැඩි. වීවින් ඇන්ගල් එක වැඩි. ඔබට මම මේ අත් වලින් පෙන්වන දේත් හොඳට තේරෙනවා. වීවින් ඇන්ගල් එක ගොඩක් වැඩි. අපි ඔක කතා කරා මේ විදිහට ආදර්ශ කරගත්තොත් CRT මොනිටර් එක තිරය මෙහෙම උත්තල හැඩයකට තියෙනවා. ලොකු view angle එකක් පේනවා. මේ අතර පරාසය සම්පූර්ණයෙන්ම ඕනම කෙනෙකුට ඉඳලා නරඹන්න පුළුවන්. හැබැයි LCD තිරයක් ගත්තොත් මෙන්න මේ වගේ ඉතා කුඩා පරාසයක් තමයි CRT පරාසයට වඩා අඩු පරාසයක් තමයි ඇත්තටම කිව්වොත් තියෙන්නේ. ඒ නිසා නැරඹුම් පරාසය LCD එකට වඩා මේ LCD එකට වඩා CRT තිරේ වැඩි දුවේ පුතේ. එහෙනම් මේක තමයි අපට පිළිතුර වශයෙන් ගන්න වෙන්නේ CRT මොනිටරයේ තියෙන ගුණාංගයක් වන්නේ. අපි අවසාන එකත් බලමු. පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි වීම LCD මොනිටරය CRT මොනිටරය ගත්තොත් පුතේ පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි වන්නේ LCD මොනිටරය. ඒ නිසා මේ කරුණත් වැරදි. නිවැරදි පිළිතුර වෙන්නේ නැරඹුම් පරාසය වැඩිවීම. එහෙනම් 17 වෙනි ප්‍රශ්නේ පිළිතුරත් ඔබ හොයාගත්තා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත සඳහන් කෙවෙනි සලකන්න පෝට් කිහිපයක් දීලා තියෙන පුතේ. PS2 පෝට් එක. අපි මෙතනින්ම කතා කරගෙන යමු. මෙයා පාවිච්චි කරා මං කිව්වේ පාවිච්චි කළා. ඔව් දැන් එන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. පරණ මදර් බෝඩ්ස් වල තියෙනවා අලුතෙන් නිෂ්පාදනය කරන මදර් බෝඩ් වල මේ පෝට් එක හොයාගන්න බෑ. මවුස් එක කනෙක්ට් කරන්න. RJ45 මේක අපි සලකන්නේ නෙට්වර්කින් වලට. නෙට්වර්ක් පෝට් එකක් විදිහට සලකන්නේ. USB ඒක නම් මල්ටි යූස්. බහුවිධ උපාංග ගණනාවක් සවි කරන්න පුළුවන් මේකට. HDMI මේක අපි සලකනවා වීඩියෝ සම්බන්ධක සවි කරන්න. මේ විදිහට ගත්තම මම USB ගැන ලියුවේ නෑ. බොහෝ උපාංග ගණනාවක් බහුවිධ උපාංග ගණනාවක් සම්බන්ධ කරන්න පුළුවන්. ප්‍රශ්නය බලමු. මේවා අතරින් මූසිකය සම්බන්ධ කළ හැක්කේ HDMI එකට බෑ. RJ45 එකට බෑ. ඒ දෙකම නෙට්වර්ක් සහ වීඩියෝ කියලා අපිට පේන්නම තියෙනවා. PS2 එකට පුළුවන්. PS2 දැන් එන්නේ නැහැ නමුත් පුළුවන් තිබුණා. USB එකට පුළුවන්. ඔව් මවුස් එකක් USB පෝට් එකට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් මෙයත් නිවැරදි. A සහ C පමණි. මෙන්න පුතේ තුන්වෙනි පිළිතුර තමයි 18 වෙනි ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර වන්නේ. පැහැදිලි නේද? හොඳයි. අපි ඉස්සරහට යමු. 19 වර්තමාන පරිගණකවල USB කෙවෙනිය ජනප්‍රිය කෙවෙනියකි.
ඔව් USB කෙවෙනියට තමයි බොහෝ උපාංග සම්බන්ධ කරන්නේ. අලුතින් නිෂ්පාදනය කරන බොහෝ උපාංග වලට නිෂ්පාදකයෝ හරි කැමති USB කෙවෙනිය හරහා පරිගණකයට සම්බන්ධ වන ආකාරයට නිෂ්පාදනය කරන්න. අපි USB කෙවෙනියට කියන පොතේ අපි ඉගෙන ගත්තා plug and play කෙවෙනියක් කියලා. ඒ කියන්නේ සම්බන්ධ කළ විගස පරිගණකයේ මගින් හඳුනාගෙන එම සම්බන්ධ කළ උපාංග ක්‍රියාත්මක තත්වයට පත් කළ හැකි තරම් වූ සක්‍රිය කෙවෙනියක් තමයි USB කියලා කියන්නේ. හොඳයි. ප්‍රශ්නෙන් අහන්නේ මේ USB ලෙස හඳුන්වන දිගු නාමය කුමක්ද කියලා. මෙහි නිවැරදි නමය තමයි Universal Serial Bus කියන එක. එහෙනම් නිවැරදි එක Universal Serial Bus. විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය කියලා සිංහලෙන් කියනවා. විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය. හොඳයි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. 20 වෙනි ප්‍රශ්නය. නීතිඥවරයෙකු තම ලිපි ලේඛන කටයුතු කර ගැනීම සඳහා මෙන්න මේ වචනය මතක තබා ගන්න. ලිපි ලේඛන කටයුතු කර ගැනීම සඳහා මුද්‍රණ වියදම අඩු. ඔන්න තවත් වැදගත් කරුණ. නමුත් මුද්‍රණ පිටපත නොවෙනස්ව දිගුකල් පවත්වාගත හැකි අයුරින් මුද්‍රණය කර ගැනීමට සුදුසු මුද්‍රණ යන්ත්‍රයක් පිළිබඳව ඔබෙන් විමසයි. ඒ සඳහා ඔබ නිර්දේශ කරන්නේ පහත කවර යන්ත්‍රයද? මේකත් හරි අමාරු තෝරා ගැනීමක් වෙනවා. ඇත්තෙන්ම ඔබෙන් ඇහුවොත්. අපෙන් ඇහුවොත් ටිකක් අමාරු තෝරා ගැනීම. වැදගත්ම කරලා තියෙන්නේ ලේඛන කටයුතු මුද්‍රණ වියදම අඩුවෙන් කරගන්න. නීතිඥවරයෙකුට. නීතිඥවරයෙකුට පින්තූර ඡායාරූප වගේ දේවල් print කරන්න වෙන අවස්ථාව හරි අඩුයි. නේද? නඩු කටයුතු වලට අදාළ ලේඛන මුද්‍රණය කරන්නේ ඒක විශාල කාලයක් තියාගන්නත් ඕන. මුද්‍රණ වියදම අඩු වෙන්නත් ඕන. පිටු ගණනාවක් දක්වා විහිදෙන ලේඛන මුද්‍රණය කරන්න සිද්ධ වෙනවා. මේ අනුව ගත්තොත් පුතේ හොඳම මුද්‍රණ තෝරා ගැනීම වශයෙන් අපට සලකන්න පුළුවන් dot matrix printer එක. ඇයි මා මේ පිළිතුර තෝරන්නේ? මුද්‍රණ වියදම අඩු වෙන්නේ මෙයාගේ. මුද්‍රණ වියදම අඩු කියන කාරණය සැලකුවොත්, ලේඛන කියන කාරණය සැලකුවොත් ඇත්තටම dot matrix printer එක හොඳටම ප්‍රමාණවත්. අපි සාමාන්‍යයෙන් thermal printer එකක්, inkjet printer එකක්, bubble jet printer එකක්, laser printer එකක් වර්ණ එක මුද්‍රණය කරන්න පුළුවන්. උනාට ඒවයි මුද්‍රණ වියදම dot matrix printer එකකට වඩා එක මුද්‍රිත පිටපතක වියදම වැඩි. ලේඛන මුද්‍රණය සඳහා මේ කිව්ව අනෙකුත් මුද්‍රණ යන්ත්‍ර වර්ග 4 අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මෙන්න මේ සාධක මත ඉඳලා පුතේ අපට මේ ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් dot matrix printer එක නැත්නම් තිත් න්‍යාස මුද්‍රකය අපට තෝරගන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි එහෙනම් තාක්ෂණ වේදය සඳහා විද්‍යාව මෙම පාඩම් මාලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ මේ කොටසේ මේ පාඩමේ අපි පුනරීක්ෂණ ප්‍රශ්න වලින් ප්‍රශ්න 20ක් කතා කරා. අපි තවත් ප්‍රශ්න කිහිපයක් කතා කරන්න ඊළඟ කොටසෙන් හමු වෙමු.